සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ඒ ලෙවල් ICT විෂය පිළිබඳව සාකච්ඡා කරන පාඩම් මාලාවේ Python පාඩම් පිළිබඳව සාකච්ඡා කරන තවත් වීඩියෝවකට. Python පාඩමට අදාළව ඇල්ගොරිතම දක්වා මේ වෙනකන් සියලුම විෂය කරුණු සාකච්ඡා කරලා අවසන් මේ පාඩමේදී අපි බලමු පරිගණක ක්‍රමලේඛන භාෂා කියන්නේ මොනවද? මේ පරිගණක ක්‍රමලේඛන භාෂා පරිණාමය වුණේ කොහොමද සහ පරිගණක ක්‍රමලේඛන භාෂා වර්ග මොනවද කියන එක. මේ Python පාඩමට අදාළව පාඩම් මාලාව සම්පූර්ණයෙන් ඔයා තාමත් බලලා නැත්නම් මේ පාඩම් ටික බලලා එන්න. මොකද මේ පාඩම තේරුම් ගන්න ඒ මුල් පාඩම් ටික අත්‍යවශ්‍ය වෙන නිසා. ඒ වගේම මේ YouTube channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වීඩියෝ එකක් දාපු සැනින් ලබා ගැනීම සඳහා පහළ තියෙන bell icon එක click කරලා notification on කරලා තියාගන්නත් අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි පාඩමට යමු. නිපුණතාවය 9.4 පරිගණක ක්‍රමලේඛන භාෂා. පරිගණක ක්‍රමලේඛන භාෂාවක් කියන්නේ මොකක්ද? පරිගණක ක්‍රමලේඛන භාෂාව යනු පරිගණකවලට උපදෙස් ලබා දීම සඳහා භාවිතා කරන භාෂාවන් වේ. සිංහල භාෂාව දන්න කෙනෙක් නම් එයාට සිංහලෙන් ඕන අපි කතා කරන්න. එතකොට තමයි එයාට අපි කියන දේ තේරෙන්නේ. ඉංග්‍රීසි දන්න කෙනෙක් නම් අපි එයාට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන. එතකොට තමයි ඉංග්‍රීසි දන්න කෙනාට තේරෙන්නේ. ඒ වගේම තමයි පරිගණකයට අපි කියන දේවල් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සිංහලෙන් ඉංග්‍රීසියෙන් ඒ වගේ භාෂාවක් පාවිච්චි කරලා පරිගණකයට යම් දෙයක් කිව්වට ඒක පරිගණකයට තේරෙන්නේ නැහැ. එහෙනම් පරිගණකයට මේක තේරුම් කරන්න වෙනම භාෂාවක් භාවිතා කරන්න වෙනවා. මෙසේ පරිගණක සමග ගනුදෙනු කිරීමට එහෙම නැත්නම් පරිගණක සමග කතා කිරීමට භාවිතා කරන භාෂාවන් පරිගණක ක්‍රමලේඛන භාෂාවන් කියලා කියනවා. මේ පරිගණක ක්‍රමලේඛන භාෂාවක් භාවිතා කරලා පරිගණකයට අපිට උපදෙස් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ පරිගණකයට මේ දේ කරන්න කියලා අපිට පිළිවෙලින් උපදෙස් ලබා දෙන්න පුළුවන් මේ පරිගණක භාෂාවක් භාවිතා කරලා. උදාහරණයක් විදිහට පරිගණකයට කියන්න ඕන නම් සංඛ්‍යා දෙකක් එකතු කරන්න කියලා අපිට පරිගණක භාෂාවක් භාවිතා කරලා කියන්න පුළුවන් මේ සංඛ්‍යා දෙක එකතු කරන්න කියලා. ඒ වගේම සංඛ්‍යා දෙකක් එකතු කරන්න, ගුණ කරන්න, වැඩි කරන්න ඔය ඕනම ගණිත කර්මයක් සිදු කරන්න උපදෙස් ලබා දෙන්න පුළුවන් පරිගණකයට. ඒ වගේම යම්කිසි කාර්යයක් ඉටු කරගන්න, යම්කිසි ගැටලුවකට විසඳුමක් ලබා දෙන්න. මේ වගේ දේවල් වලට ඒ අදාළ පියවරයන් උපදෙස් විදියට පරිගණකයට ලබා දීලා අපිට ඒ කාර්යයන් කරගන්න පුළුවන්. ඒ ගැටලු වලට අදාළව විසඳුම් ලබා ගන්න පුළුවන්. පරිගණක ක්‍රමලේඛනයක් කියලා කියන්නේ පරිගණක භාෂාවක් උපයෝගී කරගනිමින් ලියන ලද උපදෙස් වල එකතුවකට. මේ විදිහට පරිගණක භාෂාවක් භාවිතා කරලා උපදෙස් විශාල ප්‍රමාණයක් ලියන්න සිද්ධ වෙනවා සමහර ලාවට ගැටලුවක් විසඳ ගන්න. පරිගණක භාෂා පරිණාමය. පරිගණක භාෂා ආරම්භ වූ දා සිට මේ වෙනකම් පරිගණක භාෂා පරිණාමයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මුලින්ම ආරම්භ වුණාට වැඩිය පරිගණක භාෂා වෙනස්කම් වලට භාජනය වෙලා මේ වෙනකොට ඉතා දියුණු තත්වයට ඇවිල්ලා තියෙනවා. පරිගණක භාෂාවල පරිණාමය පරම්පරා 4ක් ඔස්සේ පෙන්වන්න පුළුවන්. පළමු පරම්පරාවේ පරිගණක භාෂා, දෙවන පරම්පරාවේ පරිගණක භාෂා, ඇසෙම්බලි භාෂා භාවිතා වෙනවා දෙවන පරම්පරාවේ, තෙවන පරම්පරාවේ පරිගණක භාෂා, තෙවන පරම්පරාවේදී තමයි මේ උසස් මට්ටමේ පරිගණක භාෂා කියන පරිගණක භාෂා භාවිතයට පැමිණෙන්නේ. හතරවන පරම්පරාවේ පරිගණක භාෂා කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ ක්‍රමලේඛ ලිවීමේ හැකියාව හතරවන පරම්පරාවේ පරිගණක භාෂාත් සමග අපිට ලැබෙනවා. පළමු පරම්පරාවේ පරිගණක භාෂා යන්ත්‍ර භාෂාව භාවිතා වුණා. මේ තියෙන උදාහරණයක් 1.1 ඔය වගේ රටාවක් තමයි යන්ත්‍ර භාෂාවේ ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ යන්ත්‍රයකට තේරෙන භාෂාව. 1 කියන්නේ විදුලිය ගමන් කරනවා, බිඳුව කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැහැ. මේ විදිහට විදුලිය ගමන් කිරීම සහ ගමන් කරන්නේ නැති අවස්ථාවන් අනුව තමයි පරිගණක ක්‍රමලේඛනය සිද්ධ කළේ පළමු පරම්පරාවේ පරිගණක භාෂා තුල. දෘඩාංග මත රඳා පැවතීම. ඒ කියන්නේ එක් පරිගණකයක් සඳහා සකස් කරන ක්‍රමලේඛනය තවත් පරිගණකයක් තුල ක්‍රියාත්මක කරන්න බෑ. දෘඩාංග මත රඳා පවතිනවා. භාවිතය දෝෂ සෙවීම යාවත් කාලීන කිරීම අපහසුයි. ඒ කියන්නේ 1.1 රටාවක් නේ තියෙන්නේ. ඒ කියන්නේ විදුලිය ගමන් කරනවා, විදුලිය ගමන් කරන්නේ. එතකොට අපි මේ සියල්ලම පරිගණකයේ ක්‍රියාත්මක වෙන විදිය. ඒ කියන්නේ පරිගණකයේ ආකෘතිය, පරිගණකයේ උපාංග ක්‍රියාත්මක වෙන විදිය හොඳ අවබෝධයක්
කාලයක් ඇතුව පරිගණක ක්‍රම ලේඛනය කරන්න ඕනේ. ඒ වගේම මේකේ දෝෂ හොයන්න යාවත්කාලීන කිරීමටත් හොඳ දැනුමක් තියෙන්න ඕනේ. කියන්නේ මේ පරිගණකයේ ආකිටෙක්චර් එක පිළිබඳව. උපාංග හැසිරීම පිළිබඳව ඒ සියල්ල ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් ඕන මේ ක්‍රම ලේඛනය කරන්න. ලොකු වෙලාවක් යනවා ක්‍රම ලේඛනය කරන්න. තාම අපහසුයි මේ ක්‍රම ලේඛනය සිද්ධ කරන්න. පරිවර්තකයක් අවශ්‍ය නොවේ. පරිවර්තකයක් අවශ්‍ය වේ කියලා කියන්නේ පරිගණක ක්‍රම ලේඛනයක් පරිගණකයට තේරෙනවා නම් පරිවර්තකයක් අවශ්‍ය නැහැ. කියන්නේ පරිගණක ක්‍රම ලේඛනය පරිගණකයට තේරුම් අරන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් පරිවර්තකයක් අවශ්‍ය නැහැ. පරිවර්තකයක් අවශ්‍ය වෙන්නේ පරිගණක ක්‍රම ලේඛනයේ තියෙන යන්ත්‍ර භාෂාවෙන් නෙමෙයි නම් එම පරිගණක ක්‍රම ලේඛනය යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරන්න තමයි පරිවර්තකයක් අවශ්‍ය වෙන්නේ. පළමු පරම්පරාවේදී ක්‍රම ලේඛනය ලිව්වේ යන්ත්‍ර භාෂාවෙන් නිසා පරිවර්තකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වීමේ වේගය වැඩි. ඒ කියන්නේ ක්‍රියාත්මක කළ සැනින් ක්‍රම ලේඛනය ක්‍රියාත්මක වෙනයි පරිවර්තනය සඳහා කාලයක් ගත වෙන්නේ නැහැ. දෙවන පරම්පරාවේ පරිගණක භාෂා assembly භාෂාව භාවිතා වුණා. add sub dot del වැනි කේත ඛණ්ඩ මගින් ක්‍රම ලේඛනය සිදු කළා. මේ තියෙන්නේ ඒකට අදාළ කේතයක්. ඊටාම සරල කේතයක්. මේකේ LDA කියන එක අපිට දැක්කට එකපාරට තේරෙන්නේ නැහැ මේ LDA එකෙන් කියන්නේ මොකක්ද කියලා. මේකෙන් ඇත්තටම කිව්වේ මතකය තුලට ඇතුළත් කරන්න කියලා. ඒ කියන්නේ වැඩසටහන මතකයට ලෝඩ් කරන්න ඇතුළත් කරන්න කියන එක තමයි මේ LDA කියන කේතයෙන් සටහන් කරේ. STA කියලා කේතයක් තියෙනවා. මේ STA කේතයෙන් කිව්වේ මොකද්ද? ගබඩා කරන්න කියන එක තමයි මේ STA කියන කේතයෙන් කිව්වේ. මේ වගේ වචන කාණ්ඩ භාවිතා කරලා ක්‍රම ලේඛනය කළා. ඒ නිසා පළවෙනි පරම්පරාවට සාපේක්ෂව පරිගණක ක්‍රම ලේඛනය පහසු වුණා. යන්ත්‍ර හා දෘඩාංග මත රඳා පැවතින. ඒ කියන්නේ තව දුරටත් මේක යන්ත්‍ර හා දෘඩාංග මත රඳා පැවතින. ඒ කියන්නේ එක් පරිගණකයක් සඳහා සකස් කරන ක්‍රම ලේඛනය තවත් පරිගණකයක් සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. භාවිතය දෝෂ සෙවීම යාවත්කාලීන කිරීම පළමු පරම්පරාවට සාපේක්ෂව පහසුයි. ඇයි පහසු වෙන්නේ? වචන කාණ්ඩ ටිකක් භාවිතා කරන නිසා එක බිඳුව වලින් තිබ්බ සංකීර්ණත්වය දෙවන පරම්පරාවට එද්දී අඩු වුණා. ඒත් එක්කම භාවිතය දෝෂ සෙවීම යාවත්කාලීන කිරීම පළමු පරම්පරාවට සාපේක්ෂව පහසු වෙනවා. නමුත් ඒක හිතන තරම් පහසු නෑ. භාෂා පරිවර්තකයක් අවශ්‍ය වුණා. ඒ කියන්නේ යන්ත්‍ර භාෂාවෙන් නෙමෙයි ක්‍රම ලේඛනය ලියන්නේ assembly භාෂාවෙන්. ඒතකොට assembly භාෂාව පරිගණකයට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ assembly code එකෙම නැත්නම් assembly ක්‍රම ලේඛනය යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරන්න ඕන. ඒ නිසා පරිවර්තකයක් අවශ්‍ය වුණා. assembly භාෂාවෙන් ලියපු පරිගණක ක්‍රම ලේඛනයක් යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කිරීම සඳහා assembler කියන පරිවර්තකය භාවිතා කළා. මේ තියෙන එකට උදාහරණයක් assembly language එකෙන් ලියපේ. කියන්නේ assembly භාෂාවෙන් ලියපු කෝඩ් එක මුලින් තියෙනවා. ඒ කෝඩ් එක assembler වෙත යොමු වෙනවා. assembler එක මගින් මොකද කරන්නේ? මේක පරිවර්තනය කරනවා මැෂින් කෝඩ් එක බවට. ඒ කියන්නේ යන්ත්‍ර භාෂාව බවට. ක්‍රියාත්මක වීමේ වේගය පළමු පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ පරිවර්තනය සඳහා යම්කිසි කාලයක් ගත වෙනවා. එම නිසා ක්‍රියාත්මක වීමේ වේගය පළමු පරම්පරාවට සාපේක්ෂව අඩු වෙනවා පරිවර්තනය සඳහා ගත වන කාලය නිසා. තෙවන පරම්පරාවේ පරිගණක භාෂා මේ තෙවන පරම්පරාවේ පරිගණක භාෂා හඳුන්වනවා උසස් මට්ටමේ පරිගණක භාෂා කියලා. උසස් මට්ටමේ පරිගණක භාෂාවක් කියන්න හේතුව තමයි ඉංග්‍රීසි භාෂාවට සමාන භාෂාවක් භාවිතා වුණේ. කියන්නේ මිනිසාට සමීප භාෂාවකින් තමයි ක්‍රම ලේඛනය සිදු කරන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ මිනිසාට සමීප භාෂාවක් භාවිතා වුණා. ඒ නිසා ක්‍රම ලේඛනය ඊටාම පහසු වුණා. මේ තියෙන්නේ එකට උදාහරණයක් මේ Python භාෂාව. මේක ගත්තොත් මිනිසාට සමීප වචන මේකේ තියෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවට සමීප වචන මේකේ අන්තර්ගත වෙනවා. assembly භාෂාවේ වගේ දැක්ක ගමන් නොතේරෙන වචන කාණ්ඩ මේකේ ඊටාම අඩුයි. හුඟක් වචන කාණ්ඩ අපිට තේරෙන වචන කාණ්ඩ තියෙන්නේ. return, else, if, print මේ වගේ වචන කාණ්ඩ භාවිතා වෙනවා. යන්ත්‍ර හා දෘඩාංග මත රඳා නොපැවතීම. ඒ කියන්නේ එක් පරිගණකයක් සඳහා ලියන පරිගණක ක්‍රමලේඛය තවත් පරිගණකයක ගිහින් ගැටලුවක් නැතුව ක්‍රියාත්මක කරන්න හැකියාව මේ තුන්වන පරම්පරාවේ පරිගණක භාෂාවත් සමග ලැබුණා. භාවිතයේ දෝෂ සෙවීම යාවත්කාලීන කිරීම පෙර පරම්පරාවලට සාපේක්ෂව පහසුයි. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවට සමීප භාෂාවක් තියෙන නිසා ඉතා පහසුවෙන් කේතේ භාවිතා කරන්න කියවන්න දෝෂයක් තිබ්බොත් දෝෂය තියෙන තැන හොයන්න ඒ වගේම අප්ඩේට් එකක් දෙන්න යාවත්කාලීන කරන්න ඉතාම පහසුයි. මේකේ භාෂාව සමග ගනුදෙනු කිරීමට පහසුවක් ලැබුණ නිසා භාෂා පරිවර්තකයක් අවශ්‍ය වේ. එම නිසා ක්‍රියාත්මක වීමේ වේගය පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. භාෂා පරිවර්තකයක් අවශ්‍ය වෙනවා. මොකද යන්ත්‍ර භාෂාවෙන් නෙමෙයි ක්‍රම ලේඛනය ලියන්නේ උසස් මට්ටමේ පරිගණක භාෂාවකින්. ඒතර උසස් මට්ටමේ පරිගණක භාෂා යන්ත්‍රයට එහෙම නැත්නම් පරිගණකයට තේරෙන්නේ නැහැ. ඒ නිසා පරිගණකයට තේරෙන්නේ යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරන්න පරිවර්තකයක් භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. පරිවර්තනය කිරීමට වෙලාවක් යන නිසා පළවෙනි පරම්පරාවට වඩා ක්‍රියාත්මක වීමේ වේගය අඩුයි. හතරවන පරම්පරාවේ පරිගණක භාෂා කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි වෙන
පරිගණක ක්‍රමලේඛ ලිවීමේ හැකියාවක් හතරවන පරම්පරාවේ පරිගණක භාෂාත් එක්ක හිමි වුණා. සිතාමතා තීරණගත හැකියාවෙන් ක්‍රමලේඛනය කිරීම ලක්ෂණයකි. කෘත්‍රිම බුද්ධිය නැනෝ තාක්ෂණ ඇත්වන්නේ මෙම පරම්පරාවේ පරිගණක තාක්ෂණයන්ටයි. කෘත්‍රිම බුද්ධිය නැනෝ තාක්ෂණය වගේ දේවල් මේ හතරවන පරම්පරාවේ පරිගණක භාෂාවලට අයිති වෙන්නේ. ඒ වගේම සිතාමතා තීරණගත හැකියාවෙන් පරිගණක ක්‍රමලේඛනය කිරීමේ හැකියාවක් මේ හතරවන පරම්පරාවේ පරිගණක ක්‍රමලේඛන භාෂාත් එක්ක ආවා. වැඩසටහන් සකස් කිරීමට ගතවන කාලය ඉතාම අඩුයි. කියන්නේ වැඩසටහන් වලට හුඟක් වෙලාවට ඒවට අදාළව ලයිබ්‍රරිස් තියෙනවා. ඒ කියන්නේ කලින් හදපු ක්‍රමලේඛන තියෙනවා. ඒ ක්‍රමලේඛන තුනට අපිට අවශ්‍ය දේවල් යවල. ඒ කියන්නේ අපිට කරන්න අවශ්‍ය දේ කිව්වම මේ අදාළ ක්‍රමලේඛ මගින් මේ දේ කරලා දෙනවා. ඒ නිසා වැඩසටහන සම්පූර්ණයෙන් පියවරෙන් පියවර ලියන්න අවශ්‍ය වෙන අවස්ථාවන් අඩුයි. ඒ සඳහා තියෙන ලයිබ්‍රරි එහෙම නැත්නම් ඒ තියෙන වැඩසටහන් භාවිතා කරලා අපිට මේ අදාළ දේවල් කරගන්න පුළුවන්. ක්‍රමලේඛන සුසමාදර්ශය. ක්‍රමලේඛන සුසමාදර්ශයක් කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. මේ ක්‍රමලේඛනය කිරීමේ රටාවක්. එහෙම නැත්නම් ක්‍රමලේඛනයක් ලියන ක්‍රමවේදයක් තමයි මේ ක්‍රමලේඛන සුසමාදර්ශ කියලා හඳුන්වන්නේ. මේ ක්‍රමලේඛන සුසමාදර්ශ වලට අදාළව පරිගණක භාෂා නිර්මාණය වුණා ඒ එක් රටාවන් වලට අදාළ වන විදිහට. සුසමාදර්ශන භාෂා විදිහට විධානාත්මක භාෂා හඳුන්වන්න පුළුවන්. විධානාත්මක භාෂාවක් කියලා කියන්නේ විධානාත්මක ක්‍රමලේඛ ලියනකොට භාවිතා කරන භාෂාවක් විධානාත්මක භාෂාවක්. ප්‍රකාශාත්මක භාෂාවක් කියලා කියන්නේ ප්‍රකාශාත්මක ක්‍රමලේඛන ලියනකොට ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් භාෂාව. වස්තු නැඹුරු භාෂා කියලා කියන්නේ වස්තු නැඹුරු ආකාරයෙන් ක්‍රමලේඛනයක් ලියනකොට ඒකට අදාළව භාවිතා කරන්න පුළුවන් භාෂා. විධානාත්මක ක්‍රමලේඛනය ඉම්පෙරටිව් ප්‍රෝග්‍රෑමින් කියලා කියනවා. මේ විධානාත්මක ක්‍රමලේඛනයේදී ගැටලුවක් විසඳනකොට ඒ ගැටලුවට අදාළ පියවර පිළිවෙලින් විස්තර කරන්න ඕනේ. අදාළ ගැටලුව කොහොමද විසඳන්නේ කියන එක. ඒ කියන්නේ ගැටලුව විසඳන ආකාරය සම්පූර්ණව පරිගණකයට විස්තර කරලා දෙන්න ඕනේ. මේ විදිහට තමයි ගැටලුව විසඳන්නේ කියලා. එතකොට ඒ ආකාරයට ගැටලුව විසඳලා අපිට ප්‍රතිදානය ලබා දෙනවා. විධානාත්මක භාෂා ඉම්පෙරටිව් ලැන්ග්වේජ්. මේ විධානාත්මක භාෂාවක් කියලා කියන්නේ ගැටලුව විසඳන ආකාරය පියවර විදියට පරිගණකයෙන් ලබා දීම සඳහා භාවිතා කරන භාෂාවක්. කොටින්ම කිව්වොත් විධානාත්මක ක්‍රමලේඛන ලිවීම සඳහා භාවිතා කරන භාෂාවක්. අපි ඒක විස්තර කරලා කියනවා ගැටලුවක් විසඳන ආකාරය පියවර වශයෙන් පියවරෙන් පියවර ලියා දක්වමින් ක්‍රමලේඛනය කිරීම සඳහා උපදෙස් ලබා දෙන්න පුළුවන් භාෂාවක්. උදාහරණයක් විදිහට Python, Java, PHP, C කියන ලැන්ග්වේජ් පෙන්වන්න පුළුවන්. ප්‍රකාශාත්මක ක්‍රමලේඛ ඩික්ලරටිව් ප්‍රෝග්‍රෑමින්. මේ කියන්නේ ගැටලුවක් විසඳනකොට ඒ ගැටලුව විසඳන්නේ මෙන්න මේ ආකාරයට කියලා පරිගණකයට සම්පූර්ණයෙන්ම අපි කියන්නේ නැහැ. මේකෙදි කරන්නේ ගැටලුවට අදාළව අපි විස්තර දෙනවා. ඒ කියන්නේ ඊට අදාළ තර්කණයන් දෙනවා. ඊට අදාළව එතකොට අපිට විසඳුම ලබා දෙනවා. ඒතකොට සම්පූර්ණයෙන් ගැටලුව විසඳන විදිහ මේකෙදි විස්තර කරන්නේ නැහැ. මෙන්න මේ දේ වෙන්න ඕන කියන දේ විතරයි කියන්නේ මේ භාෂාවක් භාවිතා කරලා. එතකොට ඊට අදාළව අපිට විසඳුම ලැබෙනවා මේ ප්‍රකාශාත්මක ක්‍රමලේඛන තුලින්. ප්‍රකාශාත්මක භාෂා ඩික්ලරටිව් ලැන්ග්වේජ්. මේ කියන්නේ ප්‍රකාශාත්මක ක්‍රමලේඛ ලිවීම සඳහා භාවිතා කරන භාෂාවක්. විස්තර කරලා අපි කියනවා ගැටලුවට අවශ්‍ය ප්‍රතිදානය ලබා ගැනීම සඳහා ඊට අවශ්‍ය තර්කයන් ප්‍රකාශ කිරීම තමයි මේ භාෂාව හරහා සිදු කරන්නේ. උදාහරණයක් විදිහට Prolog, SQL, Lisp කියන භාෂාවන් හඳුන්වන්න පුළුවන්. වස්තු නැඹුරු ක්‍රමලේඛනය Object Oriented Programming. මේක අපි හඳුන්වන සාමාන්‍ය software engineering field එකේ OOP කියලා. සාමාන්‍යයෙන් ගැටලුවක් විසඳන්න අදාළ ක්‍රමලේඛනය පියවර වශයෙන් පිළිවෙලින් පහළට ලියාගෙන යනවා. මේකෙදි ගැටලුව සංකීර්ණ වෙන්න ක්‍රමලේඛනය සඳහා අඩංගු වෙන උපදෙස් එහෙම නැත්නම් විධාන පේලි ගණන වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ පේලි 10 10 10 ඊට පස්සේ ලක්ෂය වෙනකන් ඒ කියන්නේ ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගැටලුව සංකීර්ණ වෙන්න ඊට අදාළව ක්‍රමලේඛනය ඊටාම සංකීර්ණ විදියට ක්‍රමලේඛනයට අදාළ උපදෙස් පේලි ගොඩක් ලියන්න වෙනවා. මේ වගේ වුණාම ගැටලුව වෙන්නේ පසු කාලයක අප්ඩේට් කරන්න යාවත් කාලීන කරන්න අපහසුයි. ගැටලුවක් ආමේ ගැටලුව හොයාගන්න අමාරුයි. ඒ වගේම අලුතෙන් කොටස් එකතු කරන්නත් මේකට අමාරුයි. මේ නිසා මේ වස්තු නැඹුරු ක්‍රමලේඛනය භාවිතා කරන්න පුළුවන්. මේකෙදි කරන්නේ යම්කිසි ගැටලුවකට අදාළව විසඳුම් ලබා ගැනීමේදී ඊට අදාළව දෙන උපදෙස් තියෙනවා. ඒ කියන්නේ ගැටලුවේ විසඳුම ලබා ගැනීම සඳහා ක්‍රමලේඛනය ලියනකොට මේ ක්‍රමලේඛනයේ විවිධ කාර්යයන් සිද්ධ වෙනවා. එතකොට මේ විවිධ කාර්යයන් වෙන වෙනම හඳුනාගෙන විවිධ කාර්යයන් සඳහා වෙන වෙනම ප්‍රෝග්‍රෑම් ලියනවා. ඒ කියන්නේ එක් කාර්යයක් කරගන්නවා. ඒ කාර්යය වෙනම ගොනුවක් තුල ඒකට අදාළව ක්‍රමලේඛනයක් ලියනවා. එතකොට ඒ කාර්යයට අදාළව ක්‍රමලේඛනය වෙනම ගොනුවක් තුල සකස් කරනවා. එතකොට මේක ඔබ්ජෙක්ට් එකක් කියලා කියනවා. එතකොට මේ විදිහට සකස් කරන ඔබ්ජෙක්ට් ටික එකතු කරලා ඒ කියන්නේ ක්‍රමලේඛනයට අවශ්‍ය
කොටස් ටික වෙන වෙනම නිර්මාණය කරනවා. ඒකක් ඔබ්ජෙක්ට් එකක් කියලා හඳුන්වනවා. මේ ඔබ්ජෙක්ට් ටික එකට එකතු කරලා අවසානයේ ක්‍රමලේඛනය නිර්මාණය කරනවා. මේ වගේ ආකාරයකට ක්‍රමලේඛනය කරන එක තමයි මේ වස්තු නැමුරු ක්‍රමලේඛනයෙන් සිදු කරන්නේ. එතකොට මේ වස්තු නැමුරු භාෂා, ඒ කියන්නේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ලැන්ග්වේජ්. මේ කියන්නේ වස්තු නැමුරු ක්‍රමලේඛන ලිවීම සඳහා සහාය දක්වන ක්‍රමලේඛන භාෂාවක් තමයි වස්තු නැමුරු ක්‍රමලේඛන භාෂා කියලා කියන්නේ. මෙසේ ක්‍රමලේඛනයට අදාළ කාර්යයන් වෙන වෙනම හඳුනාගෙන ඒවා වෙන වෙනම වස්තු වශයෙන් නිර්මාණය කරමින් ක්‍රමලේඛනය කිරීම සඳහා පහසුකම් සලසන භාෂාවක් තමයි, එහෙම නැත්නම් භාෂාවන් තමයි වස්තු නැමුරු භාෂාවන් කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට Python, Java, PHP, JavaScript කියන පරිගණක භාෂාවන් මේ වස්තු නැඹුරු ආකාරයට එහෙම නැත්නම් වස්තු නැඹුරු ක්‍රමලේඛනය සඳහා සහාය දක්වන භාෂාවක්. විධානාත්මක භාෂා සහ ප්‍රකාශාත්මක භාෂා සංසන්දනය කරලා බලමු මේවා තියෙන වෙනස්කම් මොනවද කියලා. විධානාත්මක භාෂාවක් ගත්තොත් ඒක ගැටලුව විසඳන ආකාරය අපි සම්පූර්ණයෙන්ම පියවර වශයෙන් පරිගණකයට ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් පරිගණකයට උපදෙස් විදියට ගැටලුව විසඳන ආකාරය ලබා දෙන්න ඕන. මේ ප්‍රකාශාත්මක භාෂාවලදී මොකක්ද වෙන්නේ? ගැටලුව විසඳීමට අදාළ පියවර එහෙම නැත්නම් ගැටලුව විසඳන ආකාරය අපි විස්තර වශයෙන් පැහැදිලි කරන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? ගැටලුව විසඳීමට අවශ්‍ය තර්කයන් පමණක් ලබා දීලා අදාළ විසඳුම එහෙම නැත්නම් ප්‍රතිදානය ලබා ගන්නවා. තව සරලව කිව්වොත් අවශ්‍ය දේ පමණක් විධාන ලෙස ලබා දෙනවා. අපිට අවශ්‍ය දේ කිව්වම ඒ අවශ්‍ය දේ කරලා දෙනවා. ඒ කියන්නේ ඊට අදාළව විසඳුම ලබා දෙනවා මේ ප්‍රකාශාත්මක භාෂාව මගින්. කොයිම වෙලාවකත් මේ ප්‍රකාශාත්මක භාෂාව තුළදී මේ දේ සිදු කරන්නේ මේ විදිහටයි කියන එක අපි කියන්නේ නැහැ. ඒක අදාළව ඒ ප්‍රකාශාත්මක භාෂාවලට අදාළව ඒ කාර්යයන් සිදු වෙනවා. අපිට තියෙන්නේ අදාළ දේ කියන්න විතරයි. එතකොට ඊට අදාළව ඒ අදාළ දේ කරලා දෙන එක ප්‍රකාශාත්මක භාෂාවල ලක්ෂණය. සරල උදාහරණයක් මම පෙන්නන්නම්. විධානාත්මක භාෂාවක් මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණය මම දීලා තියෙනවා. num1 num2 ඒ කියන්නේ num1 කියන්නේ number 1 num2 කියන්නේ number 2 සමානයි 1.5යි. ඊට පස්සේ num2 සමානයි 6.3. මම ඒ වගේ දශම සංඛ්‍යා දෙකක් දීලා තිනවා. මට ඕන මේ දශම සංඛ්‍යා දෙක එකතු කරලා ඉතින් මම කියනවා num1 කියන්නේ මේ ගාන, num2 කියන්නේ මේ ගාන, sum කියලා විචල්යක් ගන්න. sum සමානයි num1 num2 ඒ දෙක එකට එකතු කරන්න. ඒක sum වලට සමාන වෙන. ඊට print sum. එතකොට sum එක මුද්‍රණය කරන්න. එතකොට මම මේ ගැටලුව විසඳන ආකාරය සම්පූර්ණයෙන්ම විස්තර වශයෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ ගැටලුව වෙලා තියෙන සංඛ්‍යා දෙකක් තියෙන සංඛ්‍යා දෙක එකතු කරලා ප්‍රතිදානය ලබා ගන්න. ඒක ඉතින් මම මේ සංඛ්‍යා දෙකක් කියලා සංඛ්‍යා දෙක එකතු කරන විදිහත් කියලා සංඛ්‍යා දෙකේ ප්‍රතිදානය ලබා දෙන විදිහත් කියලා තින්නේ. කියන්නේ ගැටලුව විසඳන ආකාරය පියවර වශයෙන් සම්පූර්ණයෙන්ම කියලා තියෙන මේ විධානාත්මක භාෂාව තුලදී. එහෙම නැත්නම් මේ විධානාත්මක ක්‍රමලේඛනය තුලදී. නමුත් ප්‍රකාශාත්මක ක්‍රමලේඛනය තුල මම එහෙම කරන්නේ නැහැ. මම මෙතනදී බලන්න select all from මේ තරු ලකුණෙන් කියන්නේ all කියන එක database පාඩම යටතේ SQL වල මේ ටික සාකච්ඡා කරන ඔක්කොම select all from customer where country equal Sri Lanka. මේකෙදී අපි කොයි වෙලාවකවත් කියන්නේ මේ දේ කරන්නේ කොහොමද කියලා. අපි කෙලින්ම කියන්නේ අපිට මේ දේ ඕන කියලා විතරයි. මෙතනදී අපි කියනවා select all from customer where country equal Sri Lanka. ශ්‍රී ලංකාව කියන රටට අදාළ සියලුම කස්ටමර්ලව තෝරලා ගන්න කියලා මේ කියන්නේ. එතකොට ශ්‍රී ලංකාවට අදාළ කස්ටමර්ලා ඉන්නේ කොහෙද? ඒගොල්ලෝ ඉන්නේ මොන වගේ තැන්වලද? ඒගොල්ලන් කොයි විදිහටද ප්‍රතිදානය කරන්නේ? ඒ කිසිම දෙයක් අපි මෙතනදී කියන්නේ නැහැ. අපි කියන්නේ කෙලින්ම තර්කය විතරයි. select කරන්න ශ්‍රී ලංකාව කියන රටේ ඉන්න සියලුම කස්ටමර්ලා. එච්චරයි අපි කියන්නේ. එතකොට මේක SQL query එකක්. ඒ කියන්නේ database පාඩම ගැන අවබෝධයක් තියෙනවා නම් ඒ වගේම SQL ගැන යම් අවබෝධයක් තියෙනවා නම් මේ query දැක්ක ගමන් තේරෙනවා. මේකෙදි මේ query අපි database වලට අදාළව run කරාට පස්සේ අපිට අදාළව විස්තර ටික ලැබෙනවා. ඒ tables වලට අදාළව ඒ තියෙන table වල data අපිට පෙන්වනවා. අපි කොයිම වෙලාවකවත් කියන්නේ මේ table එක හදන්නේ කොහොමද? table එක පෙන්වන්නේ කොහොමද? ඒ කිසි දෙයක් අපි කියන්නේ නැහැ. අදාළ තර්කය ලබා දෙනවා මේ විදිහට. ඒ තර්කයට අනුව අපිට ප්‍රතිඵලය ලැබෙනවා. ක්‍රමලේඛන සුසමාදර්ශවලට අදාළ කොටස සහ මේ පරිගණක භාෂා පරිණාමය පිළිබඳව සාකච්ඡා කළ කොටස මෙතනින් අවසන් වෙනවා. මේ පාඩම පිළිබඳව ඔබ දක්වන අදහස පහලින් කමෙන්ට් කරන්න. යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට යොමු කරන්නත් පුළුවන්. වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් ලබා ගැනීම සඳහා මේ YouTube channel එක subscribe කරලා notification on කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ කොටසින් හමුවන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.